නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ පිටකොටේ පදිංචි පින්වත් මිරිහානගේ ඉරේෂා ශ්‍යාමලී පෙරේරා මෙනවිය විසින් විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ 15 වන දින 64 වන ජන්මදිනය සමරන මාන ශ්‍රියානී පෙරේරා මෑණියන්ටත් ජනවාරි 16 වන දින 71 වන ජන්මදිනය සමරන බුද්ධ සෝම පෙරේරා පියාණන්ටත් මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අනුහසින් නිදුක් නිරෝග සුවය සැලසේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන උදාාර අරමුණින් තමයි අද මේ පසේබුදු පෙළහර ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ. අපි මේ දේශනා මාලාවේ කතා කරන්නේ, අපි ඉගෙන ගන්නේ තම තමන් වහන්සේලාම චතුරාර්ය සත්‍ය ධර්මය තම තමන් වහන්සේලාගේ නුවණින් අවබෝධ කරගෙන, සම්භූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙච්චි ඒ ආශ්චර්යවත් මුනිවරුන් පසේ බුදුරජාන් වහන්සේලා ගැන, මේ පසේ බුදුරජාන් වහන්සේලා ගැන අපට දේශනා කොට වදාළේ අපි සරණ ගිය අපේ මහා කරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ විස්තර සඳහන් වෙන්නේ කග්ගවිසාන කියන සූත්‍ර දේශනාවේ. ඒ කග්ගවිසාන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් ගාථා 41කින් තමයි වදාළේ. ඒ ගාථාවන්ට පසුබිම් වූ නිධාන කතා, ඒ විස්තර මේ කග්ගවිසාන සූත්‍රයේ අට කතාව තුළ අන්තර්ගත වෙනවා. ඒ කරුණු කාරණාත් කතා කරමින්, ඒ වගේම මේ ගාථාවන්ගේ උතුම් අර්ථත් පැහැදිලි කරගනිමුයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ වෙනකොට පින්වතුනි, අපි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථා රත්න 38ක් මූලික කරගෙන ධර්ම කාරණා ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තියෙන්නේ පළමුවෙන්ම 39 වෙනි ගාථා රත්නය. මේ 39 වෙනි ගාථා රත්නයේට පසුබිම් වුණේ එක්තරා පසේ බුදු බවට පින් තිබුණ උත්තමයන්ගේ සිදුවීමක්. පසේ බුදු බව පිණිස සංසාරයේ ගුණධර්ම පුරාගෙන පැමිණිලා පින් තියෙන උත්තමෙක් දෙව්ලොවින් චුත වෙලා පසේ බුදුවරු පහළ වෙන යුගයේ බරණැස රජ කුලයේ උපන්නා. එතකොට මේ පසේ බුදු බවට පත්වෙච්චි උත්තමයෝ ගත්තාම ගොඩාක් වෙලාවට පින්වතුනි ඉපදිලා තියෙන්නේ රජ කුලයේ සිටු කුලයේ. එතකොට මේ රජ කුලයේ ඉපදිච්චි මේ රාජ කුමාරයා සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොටම ඔහුට තිබුණා විශේෂ පුරුද්දක්. දැන් අපි කලිමුත් කතා කරනකොට මේ වගේ නොයෙක් පුරුදු තිබුණු, නොයෙක් විශේෂ ගුණධර්ම තිබුණු පසේ බුදුවරු ගැන. මේ පසේ බුද්ධත්වයට පත් වෙන්න පෙරම ජීවිතේ ගති ලක්ෂණයක් විදිහට අසිරිමත් දේවල් තිබුණු පසේ බුදුවරු ගැන අපි ඉගෙන ගත්තා. ඒ අතරේ ඇතැම් පසේ බුදු බවට පින් තිබුණ උත්තමයෝ හිටියා රාජ්‍ය කරන ගමන්ම ධ්‍යාන උපද්දපු. ඉතින් ඒ වගේ මේ උත්තමයාත් මේ කුමාර අවදියේ ඉඳගෙනම ඒ කාලේ ඉඳන්ම කරපු එකක් කියනවා මෛත්‍රිය. හරියට මෛත්‍රිය කරපු කෙනෙක් මේ. මෛත්‍රී කාය කර්ම වලින් යුක්තව ඉඳලා තිනවා. ඊළඟට මෛත්‍රී සහගත වචනම මේ උත්තමයා කතා කරලා තිනවා. ඊළඟට මෛත්‍රී භාවනාවත් හිතින් වඩලා තිනවා. මේ රාජකමටපත් වුණා. රජුරුව වුණාට පස්සේ හරිම ආසදේ තමයි කියනවා මෛත්‍රී භාවනාවේ නියැලීම. ඉතින් මෛත්‍රී භාවනාවම කර කර ඉන්නකොට ඒ අරමුණ තුලම හිත එකඟ වුණා. කොහොමද හිතක් ඒ අරමුණ තුල එකඟ වෙන්නේ? මෛත්‍රියට කෙනෙක් ආස කරනකොට, ඒ මෛත්‍රී මානසිකාරයට ආස කරනකොට, ඒ මානසිකාරය තුලම හිත
ප්‍රමුදිත වෙලා යනවා. ඒ කියලා කිව්වේ ඒ භාවනාවට එළඹෙනකොට එයාට හරි සැපයි. ඒ හිත ඒ භාවනාවට හරි ආසයි. ඒ භාවනාව මෛත්‍රී භාවනාවට වාඩි වෙන කෙනාට නිින්ද යන්නේ නැහැ. වෙන වෙන ඒවා හිතෙන්නේ හිත විසිරලා යන්නේ මේ භාවනාව මේ විදිහට කරලා හරියයිද මන්ද කියලා සැක උපදින්නේ. එයාට ඒ භාවනාව හරි සැපසහගතයි. ඒකට කියනවා ප්‍රමුදිත වෙනවා කියලා. ප්‍රමුදිත හිතින් මෛත්‍රී වඩනකොට ඒ ප්‍රමුදිත හිත කාලයක් එසේ කරනකොට ප්‍රීතිය උපදිනවා. පමුදිතස්ස පීති ජායති. මෛත්‍රී මානසිකාරය ප්‍රීතියෙන් වඩන්න පටන් ගන්නවා. එතකොට මෛත්‍රී ප්‍රීතියෙන් වඩාගෙන යනකොට පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියෙන් මෛත්‍රී යෙදෙන කෙනාගේ කයසිත දෙක සැහැල්ලු වෙන්න පටන් ගන්නවා කියනවා අර සමාධි සැපේ නිසා. ඒ තියෙන චිත්ත ඒකාග්‍රතාවය නිසා දැන් හිත එකඟකමක් නිසානේ පින්වතුනි මේ ප්‍රමුදිත බව ඊළඟට ප්‍රීතිය ආදී හටගත්තේ. දැන් ඔන්න සිතකය සැහැල්ලු වුණා. සැහැල්ලු හිතින් මෛත්‍රී කරගෙන යනකොට පස්සද්ද කායෝ සුඛං වේදේති. හරි සැපක් උපදිනවා කියනවා. සුඛිනෝ චිත්තං. ඒ සැප සහගත සිත සමාධියති. සමාධියටපත් වෙනවා. ඒ කියන්නේ ධ්‍යාන සමාධි දක්වාම ඒ හිත එළඹෙනවා. ඉතින් ඔන්න ওই විදිහට මෛත්‍රිය මුල් කරගෙන මේ රජුරෝ ධ්‍යානයක් ඉපැද්දුවා. දැන් රජුරවන්ට ලෞකික සැප එපා වුණා. ඒ මොකද? ලෝකෝත්තර සැපයක් විඳිනවා. ලෝකෝත්තර සැපේ ගත්තාම ඒ ලෝකෝත්තර යම් සැපක් ඇද්ද? ලෝකෝත්තර සැපයෙන් 10න් පංගුවක් තරම්වත් ලෞකික සැප වටින්නේ නැහැ කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට දැන් මේ රජුරෝ කොච්චර රාජ සම්පත් තිබුණත් ඊට වඩා ගොඩාක් අග්‍ර ලෝකෝත්තර සැපක් ධ්‍යාන සැපක් විඳිනවා. රජුරන්ට ඇත්තන් වෙලාවට මේ රාජ්‍ය කටයුතු මේ ධ්‍යාන සැපේ විඳින්න බාධාවක්. ඉතින් ටික කලක් යනකොට මෙහෙම එක එක බාධා වෙනකොට රජුරවන්ට කලකිරුණා. මොකක් ගැනද කලකිරුණේ? රාජකම ගැන. ධ්‍යානය කියන එකට ඇලුම් කළා. රාජකම ගැන කලකිරලා රාජකම අත්හැරලා පැවිදි වුණා. පැවිදි වෙලා හුදෙකලා වුණා. හුදෙකලා වුණා කියලා කියන්නේ පසේ බුදු වෙන්න සුදුසු පරිසරය සකස් වුණා. නොබෝ කලකින්ම පසේ බුදුරජාන් වහන්සේ බවට පත් වුණා. ඒ උත්තමයන් වහන්සේ පසේ බුදු වෙනකොට ඔන්න මංජූසක රුක්ෂයේ ඒ පසේ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් රන් මලක් පිපුණා. රන් මල පිපී යද්දී පසේ බුදුවරු කලින් පහළ වෙච්ච පසේ බුදුවරු දැනගත්තා තවත් පසේ බුදු කෙනෙක් පහළ වෙලා. ඒ පසේ බුදුවරු එකතු කරනවා මේ මංජූසක රුක්සෙවණට. අභිනවයෙන් පහළ වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ එතකොට එ르දිහින් වඩිනවා මංජූසක රුක්සෙවණට. ඒ රුක්සෙවණේදී තමයි මේ කතා බහ ඇති වෙන්නේ. අනෙක් පසේ බුදුවරු අහනවා ආයස්මත ඔබ මොකක් වගේ කාරණාවක් මුල් කරගෙනද ජීවිත අවබෝධය ලැබුවේ? ආන්න එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මේ ගාථාවෙන්. ඒ තමයි කග්ගවිසාන සූත්‍රයේ 39 වෙනි ගාථා රත්නය. මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතං ච කාලේ සබ්බේන ලෝකේන අවිරුද්ධමානෝ ඒකෝචරේ කග්ග විසාන කම්පෝ. මේ තමයි පින්වතුනි මේ පාලි ගාථාවේ සිංහල තේරුම. මොකක්ද එහි කියන්නේ? මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං. මෙත්තං කියලා කිව්වේ මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ කොහොමද? සියලු සත්වයන් ගැන තියෙන මිත්‍ර භාවය. මිත්‍රයි. සත්වයෝ ගැන හිතන්නේ මේ විදිහට අනේ මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහා නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා කිසිවක් නැත්තෝ විත්වා, සුවසේම ජීවත් වෙත්වා, ශාන්ත සුවයට සැනසෙල්ලටපත් වෙත්වා කියලා හිතන හිතක් තියෙනවා. ආන්න ඒකට කියනවා මෛත්‍රිය. එතකොට
මෛත්‍රිය කියන සිත වින්ද කියනවා. දැන් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු මෛත්‍රී නෙවෙයි මේ තමන්ගේ හිත ඇතුලේ පවත්වන්නට ආස. මෛත්‍රී අනිත් පැත්තට තියෙන එක. දුෂ්ටකම්. ඊළඟට මේ මිනිස්සයත් එක්ක නිතර ගැටෙන බව. මෛත්‍රිය කියලා කියන්නේ තාම සැපසහගත එකක්. මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මෛත්‍රිය කියන එක වින්ද කියනවා මෙත්තන්. ඊළඟට උපේක්ඛා කියලා කිව්වේ මධ්‍යස්ත බව, මැදහත් බව. මේ මධ්‍යස්ත බව කියලා කියන්නේ මැදහත් බව කියලා කියන්නේ පින්වතුනි ජීවිතේට ගොඩාක් උවමනා කරන එකක්. මේ මධ්‍යස්තව හිතනවා කියන එක මැදහත් බව කියන එක යම් කෙනෙකුට තියෙනවා නම් එයාට ජීවිතේ මේ ගත කරන්න හරි පහසුයි. මධ්‍යස්ත බව උපදිනවා කර්මය ගැන සිහි කරද්දී. කර්මය ගැන කොහොමද බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියලා වදාළේ? කම්මස්සක සත්තා. මේ සත්වයෝ තමන්ගේ දේ කරගත්තේ කර්මය. එතකොට අපිට හිතනවනේ පින්වතුනි අපේ දේ කියලා එක එක ඒවා. අපිට හිතනවා අපේ දරුවෝ, මගේ බිරිඳ, අපේ ඥාති, අපේ යාළුවෝ. අපිට එහෙම හිතනවනේ. ඊට පස්සේ අපේ ධනය, අපේ ගෙවල් අපිට මෙහෙම හිතනවා. ඒව අපේ මගේ කිව්වට ඒව නෙමෙයි. හරි එක මොකද්ද? කම්මස්සකා ස්වකීය දේ කර්මයයි. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයයි. කම්ම බන්ධු ඥාතියා හිතවතා බවට පත් වෙන්නේ කර්මයයි. කම්ම දායාදු දෑවැද්ද බවට පත් වෙන්නේ කර්මයයි. කම්ම පටිසරණ තියෙන පිළිසරණ කර්මයයි. යම් කම්මං කරිස්සති යම් කර්මයක් කරනවාද කල්යාණංවා හොඳ හෝ වේවා. ඊළඟට පාපකංවා පවිතු යමක් වේවා. තස දායාදෝ භවිස්සති ඒ කරපු විදිහට දෑවැද්ද හම්බ වෙනවා. ආන් එහෙම දැක්මක් තියෙනවා නම් ඒ තුල හරි පහසුවෙන් උපේක්ෂාවට ඉන්න පුළුවන්. මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට නොයේ පිරිස් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. නොයෙක් දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වලට මුහුණ දෙද්දී උපේක්ෂාව කියලා කියන්නේ මහා බලයක්. ඒ උපේක්ෂාව ඇති කරගන්න ලොකු පහසුවක් කර්මය ගැන දැන සිටීම. මේ කර්මය කියන ක්‍රියාවලියට මැදිහත් වෙලානේ මේ හිර වෙලානේ මේ සංසාර ගමනේ සත්වය යන්නේ. එතකොට සසරේ යන කෙනෙක් විදිහට අපිත් ඉන්නේ කර්මයට හිර වෙලා. අනිත් සසරේ යන සියලු දෙනා ඉන්නෙත් කර්මයට හිර වෙලා. කර්මයට කොහොමද හිර වුනේ? හරියට කරත්තයට රෝදේ හයි කරලා රෝදේ පිටපයින්වාට කරත්තේ ඒ රෝදේ හයි කරපු තැනට ගහනවා කියනවා හරස් ඇණයක්. ඒකට කියනවා කඩ රෝදේ එළියට ගැලවිලා එනවාට ගහන කඩ ඇණේ වගේ මේ සංසාර ගමනේ යන සත්වයාට සසරින් ගැලවෙන්න නොදී හිර වෙච්ච කඩ ඇණේ කියනවා කර්මය. මේ කර්මය කියන එක වැඩ කරන හැටි එක අවස්ථාවක ප්‍රේතෙක් මුණ ගැහුණා නාරද මහරහතන් වහන්සේට. මේ පෙරේතයා උග්ගස් වනාන්තරයක්. ඒ උග්ගස් වනාන්තරයේ ඉස්සරහා මේ පෙරේතයා වැටිලා ඉන්නවා. ඒ රහතන් වහන්සේ දකිද්දි ලේ පෙරාගෙන මේ මිනිස්සයා වැටිලා මේ පෙරේතයා. වැටිලා අඬනවා. අඬමින් කියනවා අනේ ස්වාමීනි මම මෙච්චර කාලයක් කාලා බීලා නැහැ මම මේ විඳවනවා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා මේ ප්‍රේතයාට ඉතින් ඔහෙට මේ උග්ගස්ම තියෙන්නේ වනයක්. ඔහෙ කැමති විදිහට කඩාගෙන කන්න තියෙන්නේ කියලා. එතකොට මේ ප්‍රේතයා කියනවා ස්වාමීනි උග්ගස් නම් තිබේ. හැබැයි මේ උග්ගස් ළඟට ලං වෙනකොට මේ උග්ගස් රාශිය වගේ මාව වට කරගන්නවා. ඊට පස්සේ මේ පත්‍ර වේගින් ලෙලදීලා මගේ මුළු ශරීරෙම කැපිලා යනවා. ස්වාමීනි උග්ගහකට අත තියන්නව මට බෑ කිව්වා. එතකොට මේ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් බලනවා මේ ප්‍රේතයාට මොකක්ද වුනේ. එතකොටයි දැක්කේ මෙයා හොඳට මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳට මේ කාලා බීලා හිටපු කෙනෙක්.
දුර්භික්ෂ කාලයක් ආවා. ඒ දුර්භික්ෂ කාලෙදී මිනිස්සුන්ට කෑම බීම අඩු වෙනවනේ. එතකොට මේ මිනිස්සයා දවසක් උක්දණ්ඩක් අරගෙන ඒ උක්දණ්ඩේ එක කෑල්ලක් කඩාගෙන ඒ උක්දණ්ඩ හප යනවා. ඒක හපමින් යද්දී අනේ මේ කෑම බීමක් නැති අසරණෙක්. ඒ අසරණයාට මෙයා උක්දණ්ඩ දැන් මෙයා කොටසයි කන්නේ ඉතුරු කෑල්ල තමන්ගේ අතේ තියෙනවා පේනවනේ. එතකොට මේ අහිංසකයා ගිහිල්ලා ඉල්ලුවා. අනේ පින්වත මට පිපාසෙ මට බඩගින්න දෙන්නකෝ කෑල්ලක් කියලා. ඇහුනේ නේ වගේ මේ මිනිස්සයා යනවා. එතකොට අර බඩගින්නින් පිපාසෙන් ඉන්න මිනිස්සයා දෙතුන් වතාව ඇවිල්ලා පස්සෙන් ඉල්ලුවා. ඒක බේරින්නම බැරි තැන මේ තමන්ගේ අතේ තිබ්බ උක්දෙන්ඩින් කෑල්ලක් කඩලා ඉඳා ගනින් කියලා මූණවත් බලන්නේ නැතුව පස්සට දැම්මා. අර මිනිස්සයා නමුත් ඒ උක්දණු කෑල්ල අහුලලා අරගෙන කාලා සුවපත් වුණා. ඒ මිනිස්සයා සතුටු වුණා. සමහරට ඒ මිනිස්සයා පින් දෙන්නේ නැති අනේ මේ මට මේ කෑල්ලක් හරි දුන්නානේ කියලා. නමුත් දීපු කෙනා දුන්නේ මහා කිසි වැදගත්කමක් නැති පිළිවෙලකට පස්සට විසික් කළේ අකමැත්තෙන් දුන්නේ. හැබැයි බලන්න දෙනදී කර්මය අනිත් පැත්තට කරකැවිලා එනවා. ප්‍රේතෙක් වෙලා උපදිනවා මහ පිනක් නැති නිසා. හැබැයි ඒ ප්‍රේතයාට අයිතිවාසකමක් විදිහට ලැබිලා තියෙනවා උක්දණු වනාන්තරයක්. කෑල්ලක් දීපු එකට ලැබුණා වනයක්. හැබැයි දීපු පිළිවෙල හරි නෑ. ඒ නිසා කන්න බෑ. එතකොට මේ රහතන් වහන්සේ මේක දැකලා ඒ රහතන් වහන්සේ කියනවා එම්බල දුන්නේ යම් විදිහකටද දීපු විදිහටම ගන්න දෙන්නේ කිව්වා. එතකොට රහතන් වහන්සේ උපදෙස් දීපුවා මේ ප්‍රේතයා මේ උක්දණ්ඩු දිහා ඉස්සරහින් බලන්නේ නැතුව පිටිපස්සට ගිහිල්ලා මේ උක්දණ්ඩ අල්ලනකොට කිසි කරදරයක් නැතුව උක්දණ්ඩ කඩා ගන්න පුළුවන් කියනවා. ඉතින් මේ ප්‍රේතයා ඒ රහතන් වහන්සේ පාර කිව්වේ නැත්තම් මේ කරුමේ වැඩ කරන විදිහ කවුද දන්නේ? ඒ නිසා කර්මයේ කියන දේ දායාද කරගෙන ඉන්න සත්තු අපි කියලා යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම තුළ හරි පහසුවක් අපිට අපේ ජීවිතේ පවත්වන්න. ඒ බඳු කෙනා මේ සත්වයන් කෙරෙහි උපේක්ෂා සිතම පවත්වනවා කියනවා. කොහොමද උපේක්ෂා සිත පවත්වන්නේ පින්වතුනි? අනේ මේ සත්වයෝ ලාභ ලැබුණට මත් නොවේවා. ප්‍රශංසා කරාට මත් නොවේවා. ඊළඟට මේ සත්වයන්ට සැප ලැබෙනකොට ඒ වගේ මත් නොවේවා. පිරිවර සම්පත් ලැබෙනකොට ඒ වගේ මත් නොවේවා. මේ සත්වයෝ අලාභ ඉදිරියේ පීඩාවට පත් නොවේවා. නින්දා ඉදිරියේ පීඩාවට පත් නොවේවා. මේ සත්වයන්ට දුක් කෙනකොට පීඩාවට පත් නොවේවා. ආයාස ඉදිරියේ පීඩාවට පත් නොවේවා කියලා මෙන්න මෙහෙම පැතීම. ඉතින් මේක උපේක්ෂාව. ඊළඟ එක තමයි කරුණා. කරුණා කියලා කිව්වේ පරදුක්කේ හදයන් කම්පේතිති කරුණා. අන්‍යයන්ගේ දුක දැක හදවතේ හටගන්න අනුකම්පාව කරුණාවයි. ඒ කරුණාවත් මේ පසේ බුදුවරු වඩලා තිනවා. කරුණා හිත කියලා කියන්නේ මොකද්ද? ඒ කරුණා හිත දියුණු කරන කෙනෙක් කොහොමද කරුණාව වඩන්නේ? අනේ මේ සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියලා ඔහු මේ සත්‍යයන් කෙරෙහි කරුණාසිත පතුරවනවා. යම් මෛත්‍රිය තුලින්, උපේක්ෂාව තුලින්, කරුණාව තුලින් ඒ භාවනා සිද්ධ කරනකොට ඒ භාවනා මානසිකාර තුලින් හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීමක් ඇද්ද? ඒකට කියනවා පින්වතුනි විමුක්ති කියලා. මෛත්‍රිය වඩන කෙනෙක් ද්වේෂයෙන් පටිගයෙන් හිත නිදහස් කරගන්නවා. කරුණාව වඩන කෙනෙක් ඒ කරුණාව පුරුදු කරනකොට එයා ඒ කරුණාව තුලින් මේ හිංසාව කියන පාපී අකුසලයෙන් හිත නිදහස් කරගන්නවා. ඒ විදිහට හිත නිදහස් කරගන්නකොට ඒකට කියනවා විමුක්ති. ආසේව මානෝ මුදිතංච කාලේ. ඒ විතරක් නෙවෙයි කලින් කලට මුදිතාවද ඇසුරු කරන ලද්දේය. මුදිතාව කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මෛත්‍රිය කියන එක ගැන කතා කළා.
උපේක්ෂාව කතා කළා, කරුණාව කතා කළා. මුදිතා කියලා කියන්නේ මොකද්ද? යථා ලද්ධ සම්පත්තිතෝ, මේ සත්වෝ යම් සම්පතක් ලබලා තියෙනවා නම්, යම් සැපයක්, මා විගච්ඡන්තු, අනේ මේ සත්වෝ ඒ වගේ පිරිහෙන්න එපා කියන හිත. මේ සත්‍යයන්ට ලැබිලා තියෙනවා නම් යම් මේ ආයුෂක්, ඒ ආයුෂයෙන් පිරිහෙන්න එපා. යම් වර්ණයක්, වර්ණයෙන් පිරිහෙන්න එපා. යම් සැපයක්, ඒ වගේ පිරිහෙන්න එපා. යම් දක්ෂකම් තියෙනවා නම් ඒ වගේ පිරිහෙන්න එපා කියලා තියෙන හිත. ඒක මුදිතාව. මුදිතාව නැති තැන තියෙන්නේ පින්වතුනි ඉරිසියාව. අනුන්ගේ දියුණුව දකින්නකොට, අනුන්ගේ සැප දකින්නකොට ඒකට ඉරිසියාකාරකම් කරන ලෝකික ඔබ හිතට සැනසෙල්ලක්, මහා සැනසෙල්ලක්. මුදිතාසිත වඩන්ට මේ සත්‍යෝ ආයුෂයෙන් වැඩිත්වා, වරණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා. ඊළඟට මේ සත්‍යෝ අපිට ගුණධම් විදියට හිතන්නත් පුළුවන්. ශ්‍රද්ධාවෙන් වැඩේවා, සීලයෙන් වැඩේවා, දහම් දැනුමින් වැඩේවා. මෙහෙම සත්‍යයන්ගේ දියුණුව පැතීම, පරිහානියක් නොපැතීම. ඒකට කියනවා මුදිතා සිත. බලන්නේ සිත කොච්චර සුන්දරයිදනේ. සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ. එබඳු කෙනා මේ ලෝකේ කවුරුත් එක්ක විරුද්ධ වෙන්න යන්නේ නැහැ කියනවා. මෙවුවා නැති අය හැමතිස්සෙම ලෝකයක් එක්ක විරුද්ධ වෙවි තමයි ඉන්නේ. ලෝකේ අඩුපාඩු තමයි එයාට පේන්නේ. එයාට මෛත්‍රියට ඉන්නත් බෑ, කරුණාවට ඉන්නත් බෑ, මුදිතාවට උපේක්ෂාවට ඉන්නත් බෑ. එයා ලෝකේ අඩුපාඩු දකිනවා. ලෝකයක් එක්ක ගැටෙමින් ඉන්නවා. අපි හිතමු මේ අසරණී කතපාගෙන එනකොට එයාට මේ අසරණයාගේ අසරණකම දැකලා කරුණා හිතක් උපදින්නේ නැහැ. මේ බොරුව කරන්නේ කියලා ගැටෙනවා. මේ මිනිස්සු මේ බොරුව කරන්න එන්නේ කියලා ගැටෙනවා. එතකොට ගැටෙන හිතක් උපද්ද ගන්නවා මිසක් එයාට ඒ වෙලාවේ කරුණාවක් උපදින්නේ. හැබැයි කරුණාව තියෙන කෙනා ඒ වෙලාවේ කරුණාසිත උපද්දනවා. ඊළඟට අපි හිතමු මේ ලෝකේ පිරිස ඇසුරු කරනකොට වංචාකාරව ඇසුරු කරන්න වෙනවා, කේන්ති යන අය ඇසුරු කරන්න වෙනවා, රණ්ඩුවට එල්ලෙන්න යන ඇසුරු කරන්න වෙනවා, නිර්පරාදී නිന്ദා අපහාස කරන අය ඇසුරු කරන්න වෙනවා. මේ වෙලාවට එයා පාවිච්චි කරනවා නම් උපේක්ෂාව. එයාට කිසි ගැටීමක් නැහැ. එයා කර්ම රැස් කරගන්න විදිහට එයා ඉතින් විඳවයි. මොනවා කරන්නද කියන උපේක්ෂාවට එන්න පුළුවන් නම් එයා ලෝකයේත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි අකමැති අරමුණු, අකමැති දේවල්, අකමැති අයව අපිට ඇසුරු කරන්න වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මෛත්‍රී කියන අවිය අතට ගන්න පුළුවන් නම් අනේ මේ හැම දිනම සුවපත් වේවා කියලා. අන්න යාට ලෝකයේත් එක්ක නොගැට ඉන්න පුළුවන්. ඊළඟ එක තමයි මුදිතාව. එකට වාසය කරනකොට සමාජයක් විදිහට අපි ඇසුරු කරන සමීපතමයෝ දියුණු වෙනවා අපිට දකින්න ලැබෙනවා. එයාගේ නොයෙක් දක්ෂතා දකින්න ලැබෙනවා. ඒ දක්ෂතාවලට, ඒ දියුණුවට හදවතින් ආශිර්වාද කරන්න පුළුවන් නම් ඒක හරි සැපයක් පිළිතුරේ. එහෙම නැති තැන ඝට්ටණේමයි, ගැටි ගැටිමයි යන්නේ. ලෝකයේත් එක්ක විරුද්ධ නොවි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ගුණ වඩනවා නම් බුදුරජාන් වහන්සේ ඒ ගැන දේශනා කළේ එක දරුවෙක් ඇති අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට ස්නේහවන්ත වෙන පරිද්දෙන් තමයි කියනවා. සියලු සත්වයන් කෙරෙහි ස්නේහවන්ත විය යුත්තේ. එතකොට දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙකුට තියෙනවා මෛත්‍රිය, මිතුරු බව. ඊළඟට ඒ දරුවාගේ දුකට අකමැති බව. ඒකට කියනවා කරුණා. ඊළඟට ඒ දරුවාගේ යම් යම් දුර්වලතා ඇතනම් ඒ වගේදී මැදහත් බව. ඒක උපේක්ෂා. ඊළඟට ඒ දරුවාගේ පරිහානිය නොපතන බව, දියුණුවම පතනා බව. මුදිතාව. ඒ වගේ පුළුවන් නම් පින්වතුනි අපිට මේ හැමෝම ගැන මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන එක වඩන්න මේ ගත කරන චූටි කාලෙට අපිට ඝට්ටන වලින් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඒ ඝට්ටන වලින් තොරව ජීවත් වෙද්දී දැන් ඒක ගැටීම් වලින් තොරව ජීවිතේ ගත කරන්න කලින් හිතලා බලන්න ඕන. ඒක මොන වගේ එකක්ද කියලා. දැන් අපි හිතමු ගැටි ගැටි ජීවත් වෙනවා කියලා. ගැටි ගැටි ගත කරන ජීවිතේ විඳවන්නේ කවුද?
තමාමයි නේද මේ විඳවිලි. මෛත්‍රිය නැතුව ගැටුනොත් විඳවන්නේ තමන්. ඉරිසියා කාර්කම් කරන්න ගියොත් විඳවන්නේ තමන්. මේ මිනිස්සු කරන කියන ඒවාට අනුව හිතින් දුකටපත් වෙන්න ගියොත් එහෙම තමාමමයි විඳවන්නේ. එහෙම නැතුව තමන්ට පුළුවන් නම් මේ ಗುಣ ටික එකතු කරගන්න. ආන්නේ ආ සැනසෙල්ලේ වාසය කරන කෙනෙක්. එතකොට මේ පසීබුදු රජාණන් වහන්සේලා මේ උත්තමයෝ ඒ සැනසෙල්ලේ වාසය කිරීම ගැන තමයි මේ විදිහට වදාරන්නේ. ඉතින් මෙහි අර්ථය තියෙනවා මෙත් මැදහත් කරුණා මුදිතා ගුණ ඇති කර ගනිමින් විමුක්ති ලද කල මුළු ලොව කිසිවෙකු හා නොම ගැටමින් හුදකලාවෙම දිවි ගෙවයි. මේ පසීබුදුරජාණන් වහන්සේලා හුදකලාවෙම වාසය කරනවා. කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ. ඒ තමයි 39 වෙනි ගාථා රත්නයේ කග්ගවිසාන සූත්‍රයේ. කග්ගවිසාන සූත්‍ර දේශනාවේ 40 වෙනි ගාථා රත්නයේට පසුබිම් වුණේ හරිම අසිරිමත් සිදුවීමක්. ඒ සිද්ධිය සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. ඒක ගැන කතා කරද්දී අපට යන්න වෙනවා අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ බෝසත් ජීවිතයට. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ විදිහට අවසාන ආත්ම භාවයේ වෙස්සන්තර ජීවිතේ ලබලා පාරමී ධර්මයන් සියල්ල සම්පූර්ණ කරලා උන්වහන්සේ ඊළඟට උපන්නේ තුසිත දෙහු භවනේ සන්තුසිත දේවරාජයා වෙලා. එතකොට මේ තුසිත දෙව් භවනේ උපන්න අපගේ මහබෝසතාණන් වහන්සේ ඒ දෙව් භවනේ කාලය ගත කරනකොට බුදුරජාණන් වහන්සේ නමකගේ උපතට කල් පැමිණුණා. එතකොට දෙවිවරු බලනවා කවරෙක්ද ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නට පින් මහිමේ තියෙන මහා පින්වන්තයා. දෙවිවරු දැක්කා. අපේ මහා බෝසතාණන් වහන්සේ. දෙවියෝ බෝසතාණන් වහන්සේට ආරාධනා කළා. කාලෝ යං තේ මහාවීර මහා වීරයාණෙනි ඔබට කාලය පැමිණිලා. උප්පජ්ජ මාතු කුච්චයන් මිනිස් ලොව මව් කුසක පිළිසිඳ ගන්නා සීක්වා. සදේවකං තාර යන්තු දෙව් මිනිස් ලෝකයාව සසර නැම්මූ මහා සැඩ සයුරින් එතර කරවන්ට බුද්ධසු අමතම් පදං අමෘත පදයවන නිවන සාක්ෂාත් කරන සීක්වා කියලා අර දෙවිවරු ආරාධනා කළා. ඒ දෙවියන්ගේ ආරාධනාව පිළි අරගෙන පංච මහා විලෝකන කරලා තමයි අපේ මහබෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේ පින් තිබ්බ මායා බිසවුන් වහන්සේගේ කුසේ පිළිසඳ ගත්තේ. දැන් ආශ්චර්යය තමයි පින්වතුනි අපේ මහබෝසතාණන් වහන්සේ එහෙම මායා බිසවුන් වහන්සේගේ කුසේ පිළිසඳ ගන්නකොටත් දඹදිව පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. මහාමායා බිසවුන් වහන්සේගේ කුසේ අපේ මහබෝසතාණන් වහන්සේ පිළිසඳ ගන්න කාලෙ වෙනකොටත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔන්න දසමාසයක් මව් කුසේ අපේ මහබෝසතාණන් වහන්සේ වැඩුණා. ඒ වැඩිලා පින්බර වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ මායා බිසවුන් වහන්සේගේ කුසින් අපගේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ජන්මලාභය ලැබුවා. බෝසත් උපත සිද්ධ වුණා ලුම්බිනී සල්වනයේදී. ආන්නේ සිදුවීම සිද්ධ වෙච්ච දවසේ දැන් ලුම්බිනී සල්වනයේ බෝසතාණන් වහන්සේ උපන්නා කියන කාරණාව මේ තුන් ලෝකෙම පැතිරලා ගියානේ. ඒ දවස වෙනකොට මේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලින් පසේ බුදුවරුන්ගේ යුගය ආරම්භ වෙලා ඒ පසේ බුදු යුගයේ වැඩ හිටපු පසේ බුදුරජාන් වහන්සේලා බොහෝමයක් පාහේ සියලු දෙනාම පාහේ පිරිනොම් පාලා එක නමක් කැරෙන්න. ඒ අවසාන පසේ බුදුරජාන් වහන්සේ තමයි මාතංග කියන පසේ බුදුරජාන් වහන්සේ. බෝසතාන් වහන්සේ ඉපදිච්චි දවසේත් මාතංග පසේ බුදුරජාන් වහන්සේ වැඩ හිටියා. හැබැයි මෞකසින් ඒ බෝසතාන් වහන්සේ බිහි වුණාම ඔන්න ඒ කොච්චර සතුටු වෙලා තියනවද දෙවිවරු. මේ නාලක සූත්‍රයේ තියෙනවා දෙවිවරු එදා සතුටු වෙච්ච විදිහ.
ආනන්ද ජාතේ තිදස ගණී පතීතේ මේ තව්තිසා දෙවිවරු මහා සතුටටපත් වෙලා ඒ තව්තිසා දෙවියන්ගේ රජුරුව වන ඉන්ද්‍ර කියන සග්දෙවිඳුන්වත් පුද මේ සිහි මේ දුහුල් දිව්‍ය සලු අරගෙන ඒ දිව්‍ය සලු මේ අත හොලව හරීම සතුටින් දෙවිවරු නටනවා. ඒ නටනකොට ඔබ අහලා තියෙනවානේ අසිත ඍෂිවරයා. අසිත තාපසතුමා විවේකී පිණිස ගිහින් හිටියේ තව්තිසාවට. අසිත තාපසතුමා මේ දෙවිවරුන්ගෙන් අහලා තියෙනවා දෙවිවරුනි මොකද මෙච්චර ප්‍රීතිය? මම මේ කවදාවත් දැකලා නැහැ ඔබ මේ තරම් සතුට වෙනවා අඩු ගානේ සුරාසුර යුද්ධ කරලා ඒ යුද්ධෙන් දිනුවමවත් මෙච්චර සතුට වෙනවා දැකලා නැහැ කිව්වා. ඒ සතුට වෙච්ච සතුට මේ අසිත තාපසයා දැක්ක විදිහ මේ නාලක සූත්‍රයේ සඳහන් වෙනවා. නගත් මේ නාලාහඬ මුවින් දෙවිවරු නලා පිමනවා. ගයත් මේ මිහිරිගි වයත්මය පසංග තුරු දෙයත් පොළත් නට නටා සිටිත්. දෙවිවරුනි මෙච්චර සතුටු වෙන්න මෙච්චර ප්‍රීති වෙන්න කාරණේ මොකද්ද කියලා. එතකොට දෙවිවරු උත්තර දුන්නා. ඒ දෙවිවරු උත්තර දුන්නේ කොහොමද? සෝ බෝධිසත්තු රතන වරෝ අතුල්‍යෝ මනුස්ස ලෝකේ හිත සුඛතාය ජාතු සක්‍යානගාමේ ජනපදේ ලුම්බිනේයේ තේනම්හා තුට්ටා අතිරීව කල්ලි රූපා. මේ දෙවිවරු ඉදා කිව්වා ලොවේ අසම උතුම් මැණික ඒ බෝසත් පුතු සෑම සතුන්ට සෙත සදන්ට ඉපදුනා මිනිස් ලොවේ. ශාක්‍ය ජනපදේ ලුම්බිනී ගමේ ඒ බෝසත් පුතා ඉපදුනේ. ඒ නිසා අපි මේ සතුටින් ඉල්පි ඉන්නේ. එතකොට එදා බලන්න පිංගුතුනි ලෝකේ තිබුණ අසිරියනේ. ඒ දෙවිවරු කියලා තියෙනවා එතුමානෝ තමයි හැම සත්වයන්ටම උතුමානෝ වෙන්නේ. ලොවට අග්‍ර වූ උතුම් පුරුෂයා බවට පත් වෙන්නේ. සියලු දෙනාටම වඩා මහා පින්වන්තයා වෙන්නේ. හැම සතුන්ගේ හඬ මැඩලන සිංහ නාදයක් පවත්වමින් ඉසිපතනේදී දම්සක පතුරවන්නේ ඒ උත්තමයා. දැන් මේ විස්තර කියන්නේ කවුද? ඔව් තව්තිසාවේ දෙවිවරු ওই විස්තරේ අසිත තාපසතුමාට කිව්වනේ. ඔය වගේමයි පින්වතුනි. ඒ වෙනකොටත් දෙවිවරුන්ගේ පුද පූජා ලැබමින් මාතංග කියන පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ රජගහනුවර. දෙවිවරු මාතංග පසේ බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරන්නට වන්දනාමාන කරන්නට එනකොට එදා දෙවිවරු හරි සතුටින් ඇවිල්ලා තියෙන්නේ. මේ කවද්ද? අපේ මහබෝසතාණන් වහන්සේ පහළ වෙච්ච දවසේ. බෝසත් උපත සිද්ධ වෙච්ච දවසේ. ඒ ලොම්බිනි සල්ලුවේනේ බෝසත් පුතා ඉපදිච්චි වෙසක් පුන් පොහෝ දවසේත් දෙවිවරු පැමිණියා මාතංග පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. එදා දෙවිවරු හරි සතුටින් මෙහෙම කියලා තියෙනවා නිදුකානිනි බුදුවරේක් ලෝකේ උපන්නා. සම්මා සම්බුදු බව පසක් කරන උත්තමයා ලෝකේ උපන්නා කියලා ඒ දෙවිවරු කිව්වා. ඒ දෙවිවරු එහෙම කියනකොටම මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආයු සංස්කාර සිහි කළා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේලාට තියෙන විශේෂ හැකියාවන්නේ තමන් වහන්සේලාගේ ආයු සංස්කාරය ආයු ප්‍රමාණය සිහි කළා කියනවා. ධර්මතාවයක් විදිහටම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන ඒ උත්තමයා මේ මහ පොළොවේ බිහි වෙච්ච දවසේ ඒ පසේ බුදුවරුගේ යුගයේ අවසාන පසේ බුදුරජාණන් වහන්සේ වන මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්නට කල් යෙදලා තිබුණා. එතකොට මේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරු සාමාන්‍යයෙන් පිරිනිවෙන හිමාලයේ තියෙන මහා බෑවුම කියන පර්වතයට උන්වහන්සේ අහසින් වැඩම කළා. වැඩම කරලා ඒ පෙර පසේ බුදුරජාණන් වහන්සේලා යම් තැනක පිරිනොම් පා වදාළද
ආන්න ඒ වෙලා ඒ ස්ථානයේම වැඩ හිඳලා උන්වහන්සේ උදාන ගාථාවක් වදාළා. ආන්නේ උදාන ගාථාව තමයි පින්වතුනි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ 40 වෙනි ගාථා රත්නයේ විදිහට අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ. ඒ තමයි මේ ගාථාව. රාගංච දෝසංච පහය මොහං සන්දාලයිත්වා සංයෝජනානි අසන්ත සං ජීවිත සංකයම්හි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. උන්වහන්සේ වදාළේ මෙන්න මේ අර්ථය. මොහදුර නසා රාගය දෝසය වනසා හැම භව බැඳුම් දුරුකොට නුවණින් විමසා ගෙවී යන දිවිය ගැන කම්පා නොවන කිසිවිට හුදෙකලාවෙම දිවි ගෙවයිහි තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ කියන මේ ගාථා රත්නය. එදා උන්වහන්සේ උදානයක් විදිහට ওই ගාථා රත්නය වදාරලා පිරිනොම් පාවදාලා. ඒ තමයි පින්වතුනි පසේබුදුවරුන්ගේ යුගයේ උතුම් පසේබුදුරජාණන් වහන්සේලාගේ පසේබුදුවරුන්ගේ යුගය කියලා මම අදහස් කරන්නේ අපි මේ ඉගෙනගත්ත පසේබුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච යුගය. ඒ කිව්වේ පසේබුදුවරු හැම බුද්ධ ශාසනයක්ම හැම සම්මා සම්බුද්ධ ශාසනයක්ම ආරම්භ වෙන්න පෙර පසේබුදුවරුන්ට යුගයක් තියෙනවා. නමුත් අපි මේ ඉගෙනගත්ත කාරණා ඔක්කොම සිද්ධ වුණේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර අවුරුදු 500,000ක් විතර පසේබුදුවරුන්ගේ යුගයක් තිබුණා. ආන්ගේ යුගයේ තමයි මේ අපි ඉගෙනගත්ත සියලු සිදුවීම් සිද්ධ වුණේ. එතකොට ඒ යුගයේ වැඩ හිටපු අවසාන පසේබුදුරජාණන් වහන්සේ මාතංග පසේබුදුරජාණන් වහන්සේ විදිහට මේ ගාථාව වදාරලා පිරිනුවම් පාවදාලා. මොකක්ද මේ ගාථාවේ අර්ථය? රාගංච දෝසංච පහය මොහං. රාගය දුරු කළෙමි, ද්වේෂයද දුරු කළෙමි, මෝහයද දුරු කළෙමි. රාග ද්වේෂ මෝහ දුරු කරපු තැනට කියනවා අමෘත නිවන. ඒ පසේබුදුරජාණන් වහන්සේලා පසක් කළේ ඒ අමා නිවන. දුක් පීඩා කිසිවක් නැති නිවන උන්වහන්සේලා සාක්ෂාත් කළා. ඒ නිවන තුල මේ රාග පීඩා, දේශ පීඩා, මෝහ පීඩා මේ කිසිවක් නැහැ. හරියට සන්දාලයිත්වා සංයෝජනානි හැම බන්ධනම කඩාගෙන ඒ බන්ධන සිඳගෙන යන හස්ති රාජය වගේ මේ සංසාරයට බැඳලා තියෙන සියලු බන්ධන සිඳ දැම්ම කියනවා. මොනවද පින්වතුනි සංසාරයට බැඳ තියෙන සංයෝජන? ඕරම් භාග්‍ය සංයෝජන කියලා 5ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. ඊළඟට උද්ධම් භාග්‍ය සංයෝජන කියලා 5ක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සියලු සංයෝජන දුරු කරලා දැම්ම කියනවා. ඔව්. අසන්ත සං ජීවිත සංඛ්‍යම්හි දැන් මේ දිවිය ගෙවි යනවා කියලා ඒ ගැන කිසිම කම්පාවක් ඒ පසේබුදුරජාණන් වහන්සේගේ හිතේ නැහැ. මොකද රහතන් වහන්සේලා කෙලෙස් නැසූ උත්තමයෝ මේ ගෙවි යන ජීවිතය ගැන උන්වහන්සේලාගේ උදානවල තියෙනවා. මට මරණය ගැන අමුතු කැමැත්තක් නැහැ. ජීවිතය ගැන අමුතු ආසාවක් නැහැ. මම මේ මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ කල් බලමින් ඉන්නේ පිරිනුවම් පාන්ටයි කියලා මේ රහතන් වහන්සේලා වදාළා. ඉතින් ඒ විදිහම තමයි පසේබුදුරජාණන් වහන්සේලාත් කෙලෙස් නැසලා
අරහත්ත්වේ පසක් කරලා අමා නිවනේ සැනසෙච්ච උත්තමයෝ. උන්වහන්සේලාට දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නට නෙමෙයි සූදානම් වුණේ. ඒ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ගෙවී යන දිවිය ගැන කිසි කම්පාවක් නැති තමන් වහන්සේ හුදෙකලාවම වැඩ ඉන්නවා කියනවා. හරියට කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා. ඒ කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟට පසේ බුදුවරු උපමා කළේ කිසිවක් එක පටලවිලා නැහැ කියන අදහස. සාමාන්‍ය පින්වතුනි මේ සත්‍යෝ කෙලෙස් නිසා පටලැවිලා තමයි ඉන්නේ. ඒ පටලැවෙන්න හේතු වෙන කෙලෙස් සියල්ල හටගන්න මූලික වෙන කෙලෙස් තමයි රාග, ద్వේෂ, මෝහ. ඒ නිසා ඒවට කියනවා අකුසල මූල කියලා. ඒ අකුසල මූල වලින් සියලු අකුසල් හටගන්නවා. එතකොට මේ අකුසල් වලින් පටලැවි යනවා. ඒ පටලැවිල්ලින්ම තමයි සංසාරය කියන එක නිර්මාණය වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් පසේ නදී කොසල් රජුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් මේ පුරුෂයාගේ අභ්‍යන්තරය තුලම තමන්ට විපත පිණිස තමන්ට අයහපත පිණිස පවතින දේවල් හට ගන්නවා නම් ඒ මොනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජය මේ පුරුෂයාගේ අයහපත පිණිසමයි විපත පිණිසමයි කිව්වා. මේ පුරුෂයා තුල මේ සත්වයා තුල රාගය හටගන්නේ. විපත පිණිසමයි කිව්වා ද්වේෂය හටගන්නේ. විපත පිණිසමයි කිව්වා මෝහය හටගන්නේ. මේ රාග, ද්වේෂ, මෝහ කියන තුනට ඒ නිසා කියන්න පුළුවන් කියනවා මේ සත්වයාගේ අමිත්‍රයෝ. මේ සත්වයාගේ සතුරු. මේ සත්‍යාව විපතේ හෙළන අය කියලා මේ රාග, ද්වේෂ, මෝහ වලට කියන්න පුළුවන්. ඒ මොකද හේතුව මේ රාගය කියන එක හටගත්තට පස්සේ මේ රාගය කොහොමද අමිත්‍රයෙක් බවට පත් වෙන්නේ? රාගයෙන් මේ හිතත් දැන් සාමාන්‍යයෙන් අපි ජීවිත ගත කරනකොට අපිට යහපත, අයහපත, හොඳ නරක මේ වෙන් කරගන්න යම් ඥානයක් තියෙනවනේ. රාගය කියන එකෙන් පින්වතුනි මේ ඥානය මේකට කියනවා නුවණ නම් වූ ඇස. හටගන්න රාගයෙන් පින්වතුනි මේ ඇහැ වහනවනේ. මේ ඇහැ වහලා දාන නිසා ඒකට කියනවා අන්ධකරණ. රාගයෙන් මේ සත්‍යව අන්ධ කරලා දානවා. අන්ධ කළා කියලා කිව්වේ හරියට පේන ඇහැක් මේ නොපෙනී ගියා වගේ අර හොඳ නරක දකින්න තිබුණ හැකියාව නැතු යනවා. එතකොට එයාට අර තමන්ගේ සරාගී අරමුණ පේනවා මිසක් ඉන් පරිබ්බාහිරව දෙයක් කල්පනා කරගන්න බැරුව යනවා. දැන් අපි ගත්තොත් බුද්ධ කාලෙම සිද්ධ වුණා. ඔන්න උප්පලවන්නා අරහත් උත්තමාවියගේ සිදුවීම. උප්පලවන්නා අරහත් උත්තමාවිය කියලා කියන්නේ උප්පලවන්නා කියලාම කිව්වේ එතුමිය හරියට උදෑසන නිල් මලක් දකිනකොට යම් ප්‍රිය බවක් උපදිනවාද? අන්න ඒ වගේ මහා මනස්කාන්ත රූපයක් තිබ්බ කෙනෙක්. ඒ හින්දාම තමයි උප්පලවන්නා කියලා එතුමියට කිව්වේ. ඔය උප්පලවන්නා මේ කුමාරිය. ඇය ගෘහ ජීවිතය ගත කරද්දී උප්පලවන්නා කුමරිය හරියට ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි වෙන්න ආස කළා. එතකොට එතුමිය පැවිදි වෙන්න ආස කරන ඔය අසරේ ඥාති සහෝදරයෙක් හිටියා නන්ද කියලා. මේ නන්ද ඇය යෝන් වියට එළමෙනකොට ඇයව විවාහ කරගන්න කැමැත්තෙන් හිටියා. ඔය අතරේ මේ උත්තමාවිය ගෘහ ජීවිතය අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණා. සිවුරු දරාගත්තා. දැන් සිවුරු දරාගෙන ඇය අන්දවණී වැඩ වාසය කරනවා. අන්දවණී වැඩ වාසය කරනකොට වැඩි කාලයක් ගත වුණේ එතුමිය සියලු කෙලෙස් නැසලා. ඒ කිව්වේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල් නැසලා එතුමිය නිදහස් වුණා. දැන් අරහත් උත්තමාවිය වැඩ ඉන්නේ. නමුත් මේ නන්දට අර ඇතිවෙච්ච හිත එතුමියගේ මේ ඒ ගිහි කාලේ තිබුණ ලස්සන රූපයට බැඳුණු සරාගී හිත නන්දට අතාර ගන්න බෑ.
නන්ද කල්පනා කළා නේ මට විවාහ කරගන්න බැරි වුණාට කමක් නෑ. මම මේ ඈත් එක්ක කොහොම හරි එක මොහොතක් හරි ඉන්න ඕනේ කියලා මේ නන්දට හිතක් උපන්නා. ඒකට අවස්ථාවක් බලමින් ඔහු මේ භික්ෂුණියකගේ කුටියක් ගාව මේ නන්ද හරියට මේ ගොදුරකට විපරම් කරන බලලෙක් වගේ හිටියා. ඔහොම ඉඳලා ඉතින් ඔබ මේ සිදුවීම අහලා තියෙනවා. දවසක් එතුමිය බොහොම දුරකට පිණ්ඩපාති වැඩලා ආපු වෙලාවක කය වෙහෙසිලා තිබුණේ. නන්ද පාපී ආසාව ඉෂ්ට කරගත්තා. එතුමියව බලහත්කාරයෙන් දූෂණය කළා. ඒතර මේ වැඩ හිටිය අරහත් උත්තමාවියක්. ඒ අරහත් උත්තමාවිය මේ නන්ද මේ කටයුතු කරන්න ලැහැත් වෙනකොටම කිව්වා පාපී තැනැත්ත ඔබ වෙනසෙන්න එපා කිව්වා. ඉතින් එතුමිය ඒ දේ කියනකොටත් නන්ද ඒ පව කරගෙන ඉවරයි. ඒ පාපේ කරගෙන අඩු ගානේ ඒ කුටියෙන් එළියට එක පියවරක් තියාගන්න බැරුණා කියනවා. පියවර තියන්න ලැහැත් වෙනකොට පොළොව දෙපෑ වුණා. එහෙම්ම අවීචි මහා නරකේ උපන්නේ. එතකොට බලන්න මේ ඒ රාගය කියන එකෙන් කරපු නැස්පැත්තිය. මේ සරාගේ හිත නිසා දැන් මිනිස්සු දම්පැන් පූජා කර කර වඳිනවා මේ භික්ෂුණියක්. ඒක දැක ගන්න බෑ. අන්ධ වෙලා. අචක්කු කරනෝ මේ නුවණ කියන ඇහැ නැති වෙලා. දැන් හැසිරෙන්නේ මෝඩෙක් වගේ. මෝඩයා බවට පත් කළේ කවරෙක්ද? රාගයේ විසින්. අඥාන කරනෝ. පඤ්ඤා නිරෝධිකෝ යම් නුවණක් ඇද්ද සාමාන්‍යයෙන් මිනිසියෙකුට මේ හොඳ නරක චුට්ට තේරුම් ගන්න හරි ඒ නුවණත් නිරුද්ධ කරලා දැම්මා. විඝාත පක්ඛිකෝ අන්තිමේට දුකට වැටෙන්න සිද්ධ වුණේ. මහා නරකේ උපන්නේ. සමහරවිට අපි මේ දහම් කතාව කරනකොට මේ වෙලාවෙත් නිරේ ගිනිදල් අතරේ දැවෙමින් මහා දුකක් විඳිනු ඇති. අනිබ්බාන සංවත්තනිකෝ ඊළඟට නිවන් දකින්න තියෙන දුර්ලභ අවස්ථාව. බුද්ධ ශාසනය මුණ ගැහිලා ඒ බුද්ධ ශාසනේ ඒ බඳු උතුම් අරහත් උත්තමාවියන් රහතුන් දැක ගන්න ලැබිලා නිවන් දකින්න තිබ අවස්ථාව ඒක සම්පූර්ණයෙන් අහිමි වෙලා ගියා. මොකමක් නිසාද? මේ රාගය නිසා. ඒ නිසා රාගයට කියන්න පුළුවන් අමිත්‍රය. රාගයට කියන්න පුළුවන් සතුරා කියලා. ඔය වගේමයි ද්වේෂය. ද්වේෂය නිසාත් කොච්චර ප්‍රශ්නද? ද්වේෂය නිසා එකලත් ප්‍රශ්න තිබුණා. ද්වේෂය නිසාම මෙකලත් මහා අරගල අපිට කොච්චර කාරණා අහන්න ලැබෙනවද? ද්වේෂය නිසාම අනාගතයේ තේ අරගල තියෙවි. හැබැයි ද්වේෂය කියන එක යම් උත්තමියු නසා දෙමුවා නම් ආනේ උත්තමියු සැනසෙල්ලේ වාසය කළා. ඊළඟ එක තමයි මෝහය. මෝහයත් අමිත්‍රය. මෝහය කියලා කියන්නේ පින්වතුනි මුලා වෙලා යෑම. මේ මුලාව නිසාත් මේ මිනිස්යාගේ ජීවිතේට මේ සත්වයාගේ ජීවිතේට හැමතිස්සෙම අයහපත ඉෂ්ට වෙන්නේ. ඒ නිසා මෝහයටත් කියනවා මේ මෝහය කියන්නේ අමිත්‍රය. හඳුනනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මූල් හෝකෝ මෝහෙන් මුලාවටපත් වෙලා ගියොත් එහෙම ඔහුට සිද්ධ වෙන දේ තමයි ඔහුට මේක හොඳයි කියලා දැනගන්න බැරුව යනවා කියනවා. මේක මට හොඳ එකක් කියලා තේරෙන්නේ නැහැ. මේක අනුන්ට හොඳ එකක් කියලා තේරෙන්නේ නැහැ. මේක දෙපාර්ශ්වයටම හොඳ එකක්ද නැද්ද කියලා තේරෙන්නේ නැහැ. මේක සුචරිතද දුෂ්චරිතද කියලා තේරෙන්නේ නැහැ. මේක පිනත පවද කියලා තේරෙන්නේ නැහැ. ආන්ගේ මට්ටමට මේ මිනිසයා අසරණින් බවට පත් කරනවා අකුසලයේ විසින්. ඒ නිසා පින්වතුනි අකුසල දුරු කරපු උත්තමයෝ තමයි මේ ලෝකේ සැනසෙල්ලේ වාසය කළේ. ඒ අකුසල දුරු කරපු උත්තමයෝ ගැන තමයි අපි මේ විදිහට කාලයක් තිස්සේ ඉගෙන ගත්තේ. දැන් මේ වෙද්දී අපි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථා රත්න 40ක්ම ඉගෙනගෙන අවසానයි. අපිට තව එකම එක ගාථා රත්නයක් ගැන තමයි විස්තර වශයෙන් ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ කෙලෙස් නැසූ උත්තමයන් ගැන අහන යම් මොහොතක් ඇද්ද? පින්වතුනි ඒක පවා අපේ ජීවිතේට මහා භාග්‍යයක්. මේ හැමදේම අපිට ඉගෙන ගන්නට අවකාශ සැලසුනේ ඒ කෙලෙස් නැසූ මහෝත්තම ශාස්ත්‍රඥ වහන්සේ අපගේ භාග්‍යවත් තරහ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ අවවාද කළා මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන වදාරපු දේශනාවල මහණෙනි පසේ බුදුරු ගැන අහනකොට
ඒ පසේ බුදුවරු ගැන හිත පහදවගෙන වන්දනා කරන්න කියලා. ඉතින් අද අපි පසේ බුදුරජාන් වහන්සේලා ගැන විශේෂ කාරණාවක් ඉගෙන ගත්ත විශේෂ පසේ බුදුරජාන් වහන්සේ නම. ඒ තමයි මේ යුගයේ පසේ බුදුවරුන්ගේ යුගයේ වැඩ හිටපු අවසාන පසේ බුදුරජාන් වහන්සේ මාතංග පසේ බුදුරජාන් වහන්සේ. මේ මාතංග පසේ බුදුරජාන් වහන්සේ ඇතුළු මේ පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාවෙන් රැස් වුණ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය අසීසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැමදෙනාටත් පින් අනුමෝදන් වෙලා ගෞතම සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද පසේබුදු පෙළහර සදහම් දේශනාවට දායකත්වයේ දරන පිටකොට්ටේ පදිංචි පින්වත් මිරිහානගේ ඉරේෂා ශ්‍යාමලී පෙරේරා මෙනවියගේ නමින් මිය පරලොව යෙදුනා වූ ඒබ්‍රහම් පෙරේරා, විල්බර්ට් පෙරේරා, නැන්සීද අල්විස්, චාලට් පෙරේරා, මාගරට් පෙරේරා ආච්චි අම්මා, ප්‍රේමසිරි පෙරේරා මහප්පා, ඥානවතී පෙරේරා, මල්ලිකා රූපවතී, පද්මා පෙරේරා යන ඒ නැන්දලාටත් මේ අයුරින් නම් සඳහන් කළ මිය පරලොව යෙදුණු ඥාතීන් සියලු දෙනාටත් ඒ වගේම නමින් මිය ගියා වූ අනිකුත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ඔබ අප හැමදෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඥාතීන් පරලොව වශයෙන් සැපේටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දෙසැම්බර් මාස 15 වන දින 64 වන ජන්මදිනයේ සමරන මානෙල් ශ්‍රියානී පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ජනවාරි මාස 16 වන දින 71 වන ජන්මදිනයේ සමරන බුද්ධසෝම පෙරේරා පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ටත් පියාණන්ටත් මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයත් පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසිලා නිදුක් නිරෝගී සුවයම සැලසේවා, දීර්ඝායුෂ වේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ පිටකොට්ටේ පදිංචි පින්වත් මිරිහානගේ ඉරේෂා ශ්‍යාමලී පෙරේරා මෙනවිය අද දායකත්වයේ දරූ එතුමියටත් සුජීවත්ව සිටින ධම්මික, ඉනෝකා, නිසංසලා යන ඒ සහෝදර සහෝදරියන්ටත් මෙතුනි, ලෙහන්සා, හිරුත් යන ඒ දූ දරුවන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්. සියලු දෙනාට සියලු යහපත සිත ශාන්තිය සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධම්මග දියුණු කරගන්නටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් කරගන්නට ලැබේවා. මේ ගෞතම සාසනය තුල හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.